බෞද්ධ ගුවන්විදුලි කුරුණෑගල ශාඛාවේ සංවිධායකත්වයෙන් ඔබ වෙත ගෙනෙන මේ පැන නියමිත සද්ධර්ම දේශනාවයි ඔබ දැන් ශ්‍රවණය කරන්නේ. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, පමාව සිහිමුලා බව, සසර ගමනට හේතු වන බවත්, නොපමාව එළඹ සිටි සිහිය ඇති බව, උතුම් නිර්වාණයට හේතු වන බවත් ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ විසින් වරක දේශනා කොට වදාලා. එලෙස ලෝතර ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ඇත්කන්ද රජ මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ගෙනෙන තවත් එක් සද්ධර්ම දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනයෙන් වැඩම කොට වදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ තුඹුල්ල නිසලවිල ප්‍රදේශයේ පදිංචි සදැහැති පින්වත් පිරිසක් විසින්. එසේනම් මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ සද්ධර්ම ශ්‍රාවක
කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි කියන කාරණාව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන පින්තුන් හැටියට ඔබ ඒ කාරණාව මනාව දැන් දන්නවා. සක්දේව් මහ රජාණන් වහන්සේ අමතලයි අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. පින්තුනි යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දානය කරයිද ආන්ගේ සියලුම දෙනා මේ ලෝකයේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨතම කුසල කර්මය සිද්ධ කරගන්නයි හැටියටයි භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ. එහෙමනම් අද මේ ලෝකේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨතම කුසල කර්ම දෙක මේ මොහොතේදී සිද්ධ කරගන්නවා ඔබ. මොකද මේ දෙකයි? තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කිරීම, තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනේ මේ දස පාරමිතා අතර සඳහන් වෙන්නේ අදිෂ්ඨාන කියන පාරමිතාව පිළිබඳව කරුණු ටික අපේ පින්තුන්ට කියලා දෙන්න. අපේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න කොයි තරම් නොකඩෙන අදිෂ්ඨානයක් සිද්ධ කළාද? අදිෂ්ඨානය කොයි තරම් වටිනවද? ආන්ගේ අදිෂ්ඨානය නිසා ඒ මහ සත්පුරුෂයන් වහන්සේ කොයි තරම් දුක් විඳද? කොයි තරම් වේදනාව විඳද? උන්වහන්සේ ආශ්‍රයෙන් අපේ ජීවිතයට කොයි තරම් ගන්න ඕන ධර්ම කාරණා තියෙනවද? පින්තුනි අදිෂ්ඨානය කිව්වහම නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා විසින් අදිෂ්ඨාන කළ යුතුමයි. ඒකට මම ඇහුවොත් අපේ පින්තුන් අදිෂ්ඨාන කරලා තියෙනවද කියලා?
අදිෂ්ඨානයක් තියෙනවද නැද්ද? පැහැදිලි කළා ලෝතුරා සම්මා සම්බුද්ධිය ලබා ගන්න අදිෂ්ඨාන පාරමිතාව පුරන්න ඕනේ. එහෙමනම් කොයි තරම් වටිනවද මේ අදිෂ්ඨාන පාරමිතාව? තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන හැමෝම ළඟ අදිෂ්ඨානේ තියෙන්න ඕනේ. මොකක්ද අදිෂ්ඨානේ? මම නිවන් දකින්නමයි. එහෙමනම් කොයිතරම් වටිනවද අදිෂ්ඨානේ? අපි අදිෂ්ඨාන කරන්නේ ඇයි? අනිවාර්යයෙන්ම මේ මොහොතේදී මේ වෙලාවේදී මේක මම ඉටු කරගන්නවමයි. එහෙනම් අදිෂ්ඨාන කරේ නැති වුණාම මොකද වෙන්නේ? අපි හිතපු විදිහට බලාපොරොත්තු වෙන විදිහට ඉටු කරගන්න බැරි වෙනවා. එහෙමනම් කොයිතරම් අදිෂ්ඨානිය වටිනවද? අදිෂ්ඨාන පාරමිතාව පිළිබඳව සඳහන් කරන චර්යා පිටක අට කතාවේ පැහැදිලි කරනවා කරුණාවෙන් හා උපාය දක්ෂතාවෙන් සමන්විතව අචල සමාදාන සංඛ්‍යාත අදිෂ්ඨානයේ හේවත් ඒ ආකාරයෙන් පවතිනා වූ සිතේ අදිෂ්ඨාන පාරමිතාවයි. එහෙමනම් මොකක්ද මේ අදිෂ්ඨාන පාරමිතාව කියන්නේ? යම් කෙනෙකු විසින් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට මෙච්චර කාලයකින් මම සිද්ධ කරමි සිතමින් අන්න ඒ දේ කඩ නොකරමින් ඒකාන්තයෙන්ම සිද්ධ කරමින් ඒ මත පිහිටා සිටීමට කියනවා අදිෂ්ඨානයි කියලා. මෙච්චර කාලෙකින් මේ විදිහට මෙන්න මේ වෙලාව වෙද්දී මම මේක සිද්ධ කරලා අවසන් කරගන්නවමයි. එහෙම හිතලා ඒ වෙනුවෙන් වෙහෙස වීම ඒකට කියනවා අදිෂ්ඨාන කිරීම කියලා. එහෙමනම් තවත් මේක චුට්ටක් පැහැදිලි කළොත් ටිකක් වැටහෙන්නේ. පෙනුතුනි කෙනෙක් ඉන්නවා එයා හිතනවා මගෙන් කෙනෙක් රුපියල් 1000ක් ඉල්ලුවොත් මම ඒ රුපියල් 1000 යාට දෙනවා. දෙනවමයි කියලා එයා හිතන් ඉන්නවා. හැබැයි වෙලාව ඇවිල්ලා කෙනෙක් අපි ළඟට ඇවිල්ලා ඉල්ලනවා මට රුපියල් 1000ක් දෙන්නකෝ. එයා කල්පනා කරනවා දැන් මේ 1000 දුන්නොත් මට මගේ වැඩ කරගන්නත් බැරි වෙනවා. මම මේක දුන්නා වගේ නෙවෙයි මට නැවත මේක කවද දෙයිද දන්නේ නැහැ. එහෙම කියලා හිතලා 500ක් විතර වගේ දෙනවා. ඒකට මුලින් හිතුවේ මොකද්ද? 1000ක් දෙනවා. හැබැයි අවස්ථාව ආපුවාම එක්ක මග හරිනවා. එහෙම නැතිනම් අර ඇඟ බේර ගන්න වගේ ටිකක් දීලා බේරිනවා. අදිෂ්ඨානියක් තිබ්බනම් එයා ඒ දේ කරයිද? නෑ එයා දෙන්න හිතන් හිටියේ මම මේක දෙනවමයි. දෙනවා කිව්වොත් දෙනවා. මට නැතුව ගියත් කමන්නේ මම මේක දෙනවා. එහෙනම් අදිෂ්ඨානෙ තිබ්බොත් එයා දෙනවා. තවත් මේක පැහැදිලි කළොත් අපි හිතමුකෝ පිරිසක් සිල් සමාදන් වෙනවා. හැබැයි අදිෂ්ඨානයක් නැතුව සිල් සමාදන් වුණා මොකද වෙන්නේ? ඒ ගත්ත සීලෙන් ඇති වැඩක් නේ. බණමඩුවේ තෙන් වලට වෙලා නිදා ගන්න පුළුවන්. කම්මැලිකම ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් ගෙදර දුවන්න බලාගෙන සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. දරුවෝ ගැන හිත සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. යාන වාහන ඉඩකඩම් ගැන හිත සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ මට මෙතනින් ඉක්මනින් මේක සමාදානයේ කඩ කරලා ගෙදර යන්න තියෙනවද කියලා හිතන් සමාදන් වෙන්න පුළුවන්. හැබැයි අදිෂ්ඨානයේ තියෙන කෙනා එයා සිල් සමාදන් වෙන්නේ මම මේ සීලය මහරහතන් වහන්සේ නමක් වගේ ආරක්ෂා කරනවා කියලා හිතා ගන්න. කොයි තරම් සිල් ආරක්ෂා කරනවද? නිදිමත ආවත් නිින්ද කඩා ගන්නවා. මහන්සිය දැවුනත් පුදුම වීරියකින් යුක්තව ඒ සීලය රැකගන්න වෙහෙසෙනවා.
එහෙනම් දැන් හිතෙනවද අදිෂ්ඨානය කොතරම් වටිනවද කියලා? තවත් පුංචි උදාහරණයක් සඳහන් කළොත් අපි හිතමුකෝ කෙනෙක් සංසාරයෙන් ඈතරින් පැවිදි වෙන්න හරි කැමතියි. හැබැයි පැවිදි වෙනවා. මම සසරින් ඈතර වෙන්න සිල් රකින්නවා කියලා හිතලා පැවිදි වෙනවා. පැවිදි වුණාම පැවිද්දේ තියෙන කටුක බව දැනගත්තාම ටික කාලෙකින් යා මොකද කරන්නේ? සිවුර හැරලා යන්න හිතෙනවා. එතකොට යාට අදිෂ්ඨානය තිබ්බනම් මම පැවිදි වෙන්නේ මේකේ කටුක භාවය දැනගෙනමයි මොන දේ වුණත් මම සිවුර හැරලා යන්නේ නැහැ. මං අදිෂ්ඨාන කළේ ඊතර වෙනවමයි මේ සසරෙන්. එහෙනම් මං ඊතර එනවමයි මං සිවුර හැරලා යන්නේ නැහැ. එහෙනම් දැන් හිතෙනවා නේද? තථාගත ශ්‍රාවකයෝ වෙච්ච අපිට නිවන් දකින්න අදිෂ්ඨානයක් කොහොමද නැද්ද? මොනව නැති වුණත් මන් නිවන් දකින්නවා. එහෙනම් පැහැදිලි කළා යම් කටයුත්තක් හිතපු විදිහටම සම්පූර්ණ කරගන්නට නම් අදිෂ්ඨානයේ කියන මහ ශක්තිය අපි ළඟ තියෙන්න ඕනේ. එහෙනම් දැන් අහන්න ප්‍රශ්නයක්. තමන්ගේ හිතින් මම මෙච්චර දවසක් සිල් රැක්කා භාවනා කළා පින් කළා. තථාගතයන් වහන්සේගේ ශාසනය හැසිරුණ මං ගාව නිවන් අවබෝධ කරගන්න මං අදිෂ්ඨානයක් කළාද? එහෙම හිතන්න ඕනේ. එහෙමනම් පැහැදිලි කරනවා. හැබැයි අදිෂ්ඨානය කියන්නේ මහා පින්කමක් නෙවෙයි. අදිෂ්ඨාන පාරමිතාව කියන්නේ මහා පින්කමක් නෙවෙයි. එහෙනම් මොකද්ද? මහා ශක්තිය. ඒ ශක්තියක් වෙන්නේ පින්තුනි මේ ලෝකේ වැඩිපුරම අපි ජීවත් වෙනකොට අපිට හිතෙන්නේ පින් කරන්නද පව් කරන්නද? අපිට හිතෙන්නේ පව් කරන්න. එතකොට අදිෂ්ඨානයක් තිබ්බේ නැතිනම් අපේ හිත නිරන්තරයෙන්ම යන්නේ මොකටද? පව් කරන්න. අපි හිතමුකෝ මද්ද්‍රව්‍ය මොන කෙනෙක් ඉන්නවා. එයාට ඕමනාවක් තියෙනවා මේක නතර කරන්න ඕනේ කියලා. එයාගේ හිතේ අදිෂ්ඨානයක් නැති වුණොත් එහෙම එයා හිතනවා අද මම මේක පානය කරලා හෙට නතර වෙනවා. හෙට නතර වෙයිද? නෑ හෙටත් හිතනවා හෙට මම මේක පානය කරලා හෙට නතර වෙනවා කියලා. එimhe හිතුවට නතර කරන දවසක් එනවද? නෑ. හැබැයි චිර අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම කොයි තරම් පෞකාරයේද මේක මම නතර කරනවාමයි. තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය දවසෙන් දවස අවුරුද්දෙන් අවුරුද්ද සතියෙන් සතිය මාසෙන් මාසෙ මම නතර කරලා මහා අදිෂ්ඨානයක් එමෙ හිතේ ඇති කරගන්නවා මම නතර කරලා සදා කාලෙම මේක නතර කරනවාමයි කියලා. එහෙමනම් අපේ හිතේ නිරන්තරයෙන්ම ඇති වෙන්නේ වැඩිපුරම ඇති වෙන්නේ පෞෂිතුවිලි. ඒ පෞෂිති වලට ප්‍රතිප්‍රහාර දක්වලා මායාවේ මේ පංචකාමයෙන් දුරස් වෙන්න නම් අපේ හිතේ ලොකු අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. අපි හිතන්නේ කෙනෙකුට කේන්ති යනවා. කේන්ති පිට කරලා ඉවරනහම පස්සේ දුක හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ අපරාධෙ මං අර කෙනාට ගැහුවේ බැන්නේ. මගේ දරුවට ගැහුවේ බැන්නේ. එහා පැත්තේ කිචරි කෙනාට ගැහුවේ බැන්නේ. අපරාධිනේ. එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මං අතෙන්ද ගිහලා කෑ ගහලා ආවේ අපරාධේ. එතකොට එයා හිතනවා මම කරගත්තේ මෝඩ වැඩ මේක මං නතර කරගන්න ඕනේ. එහෙම කියලා හිතන අදිෂ්ඨාන කරනවා මම මේක නතර කරනවාමයි. එහෙම හිත කැඩි හරි ටික හරි වෙරවැයන් වඩලා දවසක කේන්තියෙන් සදා කාලෙකම පාලනය කරගන්නවා. දැන් හිතනවා අදිෂ්ඨානේ කොයිතරම් වටිනවද කියලා. එහෙමනම් පැහැදිලි කළා අදිෂ්ඨාන පාරමිතාව මහ පිංකමක් නොවනට මහ පාරමිතාවක් ලෝතර සම්මා සම්බෝධිය ලබා ගන්න හුඟක් වටිනවා. ආන්ගේ නිසා තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාද මේ අදිෂ්ඨාන කිරීම සිද්ධ කරගෙන හරියටම දැක ගන්නවා. බුද්ධාංකුරයන් වහන්සේලාද විශේෂයෙන් පාරමිතාවක් වශයෙන් මේ සම්පූර්ණ කරනවා. එහෙමනම් තථාගත ශ්‍රාවකෙ වෙච්ච අපි පාරමිතාවක් වශයෙන් මේ පිරුව හුඟක් වටිනවා. මොකටද?
අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. ඒ නිවන අපි ළඟට එනවද? ඉන්නේ නෑ. අපි හිතන් ඉන්නේ එහෙමනේ. නිවන අපි ළඟට එනවද? නෑ, කවදාකවත් එන්නේ නෑ. අපි නිවන ළඟට යන්න ඕනේ. නිවන අපි ළඟට එනකන් බලන් ඉන්නවා කියන එක හරියට කොයි වගේද? ලොකු විශාල ගලක් කෙනෙක් අරගෙන ගිහිල්ලා දානවා පොකුණකට. දාලා එයා උඩ ඉඳලා කියනවා අනේ ගල උඩ එන්න කියනවා. ගල කවදාකවත් උඩ එනවද? නෑ, උඩ වෙන්නේ. අවුරුදු කෝටි ගණක් කිව්වොත් ඒ ගල උඩ එනවද? නෑ. දාපු කෙනාම බහැලා ගත්තොත් ඇරෙන්නේ එන්නේ නෑ. එහෙනම් නිවනත් හරියට ආන් ඒ වගේ අපි ළඟට කවදාකවත් ඉන්නේ නෑ. අපිමයි එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට යන්න නම් සිල් රකින්න, පින් කරන්න, කුසල් වඩන්න ඕනේ. සිල් රකින්න, පින් කරන්න, කුසල් වඩන්න, විරවැයන් වඩන්න අපි ළඟ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඇයි අදිෂ්ඨානයේ තියෙන්න ඕනේ? හැම වෙලේම පෘථග්ජන අපි අතින් හුඟක් පව් වෙන්නමයි බලන්නේ. එහෙමනම් පැහැදිලි කළා අදිෂ්ඨානයේ මල්පල ගන්න නම් මොනවද අපි කරන්න ඕනේ? ඒ කියන්නේ අදිෂ්ඨානයේ පුරන්න නම් අපි මොනවද කරන්න ඕනේ? පැහැදිලි කරනවා. අපි ළඟ ගුණධම් නැතිනම් තිසරණ සහිත පංචශීලයෙන් මුලින්ම අපි ආරම්භ කරන්න ඕනේ කියලා. අපි ළඟ ගුණධම් නැතිනම් මුලින්ම අපි ආරම්භ කරන්න ඕනේ තිසරණ සහිත පංචශීලයෙන්. ඊළඟට පැහැදිලි කරනවා අදිෂ්ඨානීය පුරනවා නම් අපි අදිෂ්ඨානයක් නැති අය කොයිතරම් දුබලයිද කියලා අපි මුලින් හිතන්න ඕනේ. බලන්නකෝ අදිෂ්ඨාන නැති අය මේ ලෝකේ නැද්ද? එයාලට කොයිතරම් පෝසත් වෙන්න පුළුවන්ද? ඒගොල්ලන්ට කිසි අදිෂ්ඨානයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ඕමනාවක් නැහැ. ඔහි හම් වෙන දේවල් විනාශ කර ඔහි සාමාන්‍ය විදිහට කාලා බීලා ඔහි ජීවත් වෙනවා. හැබැයි උත්සාහය තියෙනවා නම්, චිර අදිෂ්ඨානයක් තියෙනවා නම්, නොකඩන අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒගොල්ලන්ට මේ ලෝකේ පෝසතුන් ඉන්න බැරිද? පින තියෙනවා නම් පෝසතුන් ඉන්න පුළුවන්. ඒකට හිතන්නකෝ දුබල අය, අදිෂ්ඨානයක් නැති අය කොයිතරම් මේ ලෝකේ දුක්ඛිත ජීවිත ගත කරනවද? අපි හිතන්නකෝ අපි ළමයෙක් ඉන්නවා, අය හොඳට ගිහින් ඉගෙන ගන්නවා. පස්සේ කාලේ යන්න ළමයාගේ අදිෂ්ඨාන නැති වෙනවා. ඒකට මොකද වෙන්නේ? එයත් එක්ක ඉන්න යාළුවෝ ඔක්කොම විභාගෙ ලීලා හොඳට විභාග ජය අරගෙන ලොකු ලොකු තැන් වලට යනවා. අපේ ළමයිගේ අදිෂ්ඨාන නැතුව ගියපු නිසා මොකද වෙන්නේ? අපේ ළමයිගේ මුළු ජීවිතේ එතන විනාශයි. මේ ලෝකයේ තනන්නම් බවට පත් වෙන්න පුළුවන්කම තියෙන ළමයි පස්සේ කාලේදී අසත්පුරුෂ ඇසුර නිසා හෝ මේ සමාජයට අහු වෙලා ජීවත් වෙලා දුක් විඳින තැනටපත් වෙන්න පුළුවන්. එහෙනම් අපි හිතන්න ඕනේ මං කියන්න ආවේ අපි මේ අදිෂ්ඨානයේ පුරන්න යනවා නම් තිසරණ සහිත සීලය ආරක්ෂා කරමින් ඊළඟට අපි හිතන්න ඕනේ අදිෂ්ඨානයක් නැති අය කොයිතරම් දුර්වලයිද? ගමනේ කෙරවල දන්නේ නැතුව අපිට ගමනක් යන්න පුළුවන්ද? බැ. එහෙනම් අදිෂ්ඨානයක් නැති අය කොයිතරම් දුර්වලයිද? ඊළඟට අපි හිතන්න ඕනේ ඒගොල්ලෝ එච්චර දුර්වල වෙනකොට අදිෂ්ඨාන කරගෙන ජීවිතේ ගමනක් අරමුණක් සහිත ගමනකට යන අය කොයිතරම් ඒ අරමුණ දිනන්න ජීවිතේ පවපරදුට තියෙනවද? එහෙනම් අදිෂ්ඨානේ කොයිතරම් මහ විශාල ගුණයක්ද? ඒක අපි හිතන්න ඕනේ. ඒක හිතනකොට ඊළඟට පැහැදිලි කළා අදිෂ්ඨාන ශක්තිය ඇති අයගේ චරිත අපි මෙනෙහි කරන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තිය තියෙන අයගේ චරිත අපි මෙනෙහි කරන්න ඕනේ. මේන් මෙහෙම තමයි අදිෂ්ඨාන පාරමිතාව පුරන්න ආරම්භ කරන්න ඕනේ කියලා පැහැදිලි කරන්නේ. ඒකට හොඳ උදාහරණයක්. අදිෂ්ඨානයේ හරියට කොයි වගේද? පෙන්තුනි සවැත්නුවර හිටිය දන්ත කියලා එක ගෘහපති තරුණී. හුඟා ශ්‍රද්ධා සම්පන්නයි. ජීවිතය ගැන කලකිරිලා, සසර ගැන කලකිරිලා, ගඟක් අයිනට ගිහිල්ලා
තල්පත් තුනකින් පුංචි ගයක් සෙවිලි කරගෙන හදාගෙන පැවිදි වෙලා ඒ තල්පත් කුටියේ වාසය කරමින් පාංශුකුල චීවර දරාගෙන මේ මිනිය ගිනි ගත්තාම මිනිය නිවන්න වතුර ඉහිනවා ඒ කාලේ. ඒකට වතුර ඉහෙන වාජනයක් පාත්‍රය කරගෙන අපිට හිතේද කවදාකවත් එහෙම කරන්නේ? හිතෙන්නේ නෑ. එහෙම වාජනයක් පාත්‍රය කරගෙන පුංචි කුටියට වෙලා හුඟක් වෙරවැයන් වඩනවා සංසාරයෙන් ඈතර වෙන්නේ. උන්වහන්සේගේ නම තමයි ගංගා තීරයේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අධිෂ්ඨානය කරනවා මම නිවන් දකින්නකම් කිසිම කෙනෙක් එක්ක මම කතා කරන්නේ නැහැ කියලා. එහෙම අධිෂ්ඨාන කරනවා. අවුරුද්දක් යනකම් හාමුදුරුවෝ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. පස්සේ මිනිස්සු හිතනවා මේ ස්වාමීන් වහන්සේ නම් ගොළුයිද කොහෙද කියලා. හැබැයි ඒක උපාසිකාවකට හිතුණා ඇත්තටම මේ හාමුදුරුවෝ ගොළුයිද? ඒක බලන්න ඕනි කියලා. පින්ඩපාතේ වටින ගම. පින්ඩපාතේට පූජා කරන ලොකු විශාල කිරි කලයක් අරගෙන ආවා. දැන් පාත්‍රයට කිරි වක් කරනවා. මාරත් මේ ස්වාමින් වහන්සේ අතෙන් ඉඟි කරනවා ඇති කියලා. අත්ත සංඥාවෙන් ඉඟි කරනවා ඇති මොකද කතා කරන්නේ කියලා අදිෂ්ඨානයක් වෙලා ඉන්නේ. ඒත් මේ උපාසිකාව බලාගෙන ඉන්නේ මොකද කතා කරනවද බලන්න ඕනේ. පාත්‍රේ පිරීලා ඉතිරලා යන්න තව කිරිවක් කරනවා. බැරිම තැන මේ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා නෙගිනේනි ඔය ඇති කියලා. ඒකවල තමයි තේරුම් ගන්නෙ මේ මහා ශ්‍රාවකයන් වහන්සේ මා අධිෂ්ඨානය කරලා ඉන්නේ ඒ නිසා මේ කතා නොකරන්නේ කියලා. තමන්ට සංසාරයෙන් ඉතිරෙන්න ලොකු අධිෂ්ඨානය කරගෙන පස්සේ වෙන්ද යනවා මහා උත්තමයෙක් මේ කියලා පැහැදිලි කරනවා. මේ විදිහට තුන්වෙනි අවුරුද්දේ රහතන් වහන්සේ නමක් වෙනවා. බෙර වෑයන් වඩලා අදිෂ්ඨානීය මල්පල ගන්නව ගත්තා. පස්සේ මහරහතන් වහන්සේ අභීත සිංහනාදයක් කරනවා. මම ගම් යුරක තල්පත් 3කින් වසන ලද කුටියකයි මං හිටියේ. මගේ පාත්‍රයේ සොහනේ තියෙන මිනි ඇලුවල තියෙන ගින්දර නිවන වතුර යන භාජනය. මම පාංශකවල සුරු දරාගෙන බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කළේ. මං සංසාරයෙන් එතර වෙනකන් කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ කියලා මං අදිෂ්ඨාන කළේ. හැබැයි අවුරුදු දෙකකටම එකම එක වචනයයි මං කතා කළේ. මොකද ඒ වචනේ? නෙගිනේනි ඔය ඇති. පැහැදිලි කරනවා මම සංසාර සාගරයෙන් මොහඳුර දුරු කරලා නිවන් අවබෝධ කළා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඒ අදිෂ්ඨානයි. තවත් උදාහරණයක් පැහැදිලි කළොත් අපේ සිව් මහරජතුමා ඇස්තන් දෙන්න හිතනවා. අහලා තියෙනව නේද සිව් ජාතකේ? මිට කලින් දේශනා කරලා දෙනවා. සිව් ජාතකේ අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනින් කොයිතරම් දුක් විඳද? කොච්චර දන් දීලා මදි. මේ තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ හැටි. කොච්චර තිබිලා දීලා දීපු එක මදි. එතකොට මොකද කරන්නේ? පස්සේ කල්පනා කරනවා කෙනෙක් මගෙන් ඇස් ඉස්මස්ලේ ඉල්ලුවොත් රංගිදී මුතුමැණික් නැතුව මං ඒව දන් දෙනවා. මොකද ඇති තරම් රංගිදී මුතුමැණික් දන් දීලා. හිතනවා මගෙන් කෙනෙක් ඇස් දෙකවත් දෙල්ලුවොත් මං දෙනවා කියලා නුවර බහැලා යනවා. නුවරට බහැලා දන්හරට යනවා. මොකද රජුරු හැමදාම දන් දෙනවා. දානශාලාවටයි මේ යන්නේ තමන්ගේ අතින් දන් දෙන්න පොය දවසට. සද්දේනුන් කල්පනා කරනවා ඔය දෙන්නම් කියන අය ඉන්නව නේද? දෙන්නම් කියලා පොරොන්දු වුණාම වෙලාව ආපුවාම දෙන්නේ නැහැ. ඇත්තටම ඔය කිව්වට දෙයිද? ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා.
ඇස්පේනි නැති බමුණෙක්ගේ විශ්සරගෙන ඉනවා. පැහැදිලි කරනවා. ළඟට ඇවිල්ලා ඉලින ඔබ වහන්සේලන් ඇස් දෙක හොඳටම පේනවා. මට එකෙක් දෙන්නකෝ කියලා. ඒ වෙලේ රජුරෝන්ගේ සිව් මහ රජුරෝන්ගේ හිසේ මල් ගොන්න පෙපිලා ගියා වගේ. එහෙනම් ජම්මාලිගාවට. මොකටද? ඇස් දන් දෙන්නේ. එකන් යනකොට මුළු රටේම මිනිස්සු කලකෝලාහල කරනවා. ස්වාමීනි රන් රිදී මුතුමැණික් ඔක්කොම දෙන්නේ. ඒත් ඔබ වහන්සේ අවශ්‍ය නම් මේ රට රාජ්‍ය දන් දෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේගේ ඇස් නම් දන් දෙන්න එපා. එහෙම කියන්නේ මිනිස්සු කොයිතරම් රජුරන්ට ආදරය කරන්නේ නැද්ද? නැත්නම් එහෙම මිනිස්සු කියන්නේ නැහැ නේ. ඔබ වහන්සේගේ ඇස් දෙක දන් දෙන්න. හැබැයි රට රාජ්‍යයේ තියෙන දන් දෙන්න එපා. රන් රිදී මුතුමැණික් දන් දෙන්න එපා. ඔබ වහන්සේගේ ඕන දේවල් ඔබ වහන්සේ දී ගන්න. දැන් ඉන්න මිනිස්සු එහෙම නෙමෙයිද කියන්නේ? එතකොට දැන් රජුරන්ට කොයිතරම් මිනිස්සු ආදරය කරාද කියලා. දස රාජ ධර්මයෙන් අම්මෙක් තාත්තෙක් වගේ රටවැසියන්ව ආරක්ෂා කළා ශිව මහ රජු. පස්සේ දන් දෙනකොට මිනිස්සු අඬනවා විලාප තියලා. අදිෂ්ඨාන කළා කෙනෙක් මගෙන් හෘද මාංශය එල්ලුවොත් කඩුවෙන් ලයට ඇනලා පල් අරගෙන රුධිරයෙන් මේ හෘද මාංශය දන් දෙනවා. කෙනෙක් මගෙන් රුධිරය එල්ලුවොත් විශාල කලගෙඩි වලට පුරවලා මං රුධිරය දන් දෙනවා. කෙනෙක් මගෙන් මස් එල්ලුවොත් මම තැලි පුරවලා මස් දන් දෙනවා. කෙනෙක් මගෙන් ඇස් එල්ලුවොත් මම උගුරෝල අරගෙන ඇස් දන් දෙනවා. කෙනෙක් කිව්වොත් මල් ළඟට ඇවිල්ලා මෙහෙවර කරාපන් කියලා මම සේවකෙක් වගේ ගිහිල්ලා මෙහෙවර කරනවා. බලන්න අධිෂ්ඨානේ. හරි විචිත්‍රවත් සිවුරතුමා පිළිබඳව සඳහන් වෙන දේශනාව. තවත් උදාහරණයක් සඳහන් කළොත් සංකපාල නාරජු ඒත් අපේ බුදුරජාණන් වහන්සේ උඹහකට වෙලා උරුකඳක් තරම් විශාල ශරීරයක් තියෙනවා කියලා සඳහන් කරන්නේ. විශාල නයි සංකපාල නාරජි පැහැදිලි කරනවා. පේව සමාදන් වෙලා දරණ වෙල උතාගෙන හුඹහයට ඉඳගෙන සිල් රකින්නවා. සඳහන් කරනවා සිල් රකින්නකොට හිතනවා කෙනෙක් මම මේ සිල් රකින්න තුර ඇවිල්ලා අතුරුතුර ඇවිල්ලා මගේ හැම ඉල්ලුව හැම අරගෙන ගියාවේ. ඇටකටු මේ මස් ටික මේ ශරීරයේ තියෙන කවුරු හරි ඕන කිව්වොත් අරගෙන ගියාවේ. මං ඒගොල්ලොන්ට කිසිම කරදරයක් මං සිද්ධ කරන්නේ මගේ හැම ඇට මස් නහර ගන්නවා නම් ගනිත්වා කියලා දරණ වල උතාගෙන දරණ වල මත හිස තියාගෙන ඇස් පියාගෙන සිල් ආරක්ෂා කළා. මිනිස්සු 16 දිනක් කැලේට ගිහිල්ලා මස් හොයන්නේ. මස් නැහැ. නැවත එනකොට දකින්න මේ ඔරු කඳක් තරම් විශාල නාගරාජයාව. මරන්න හිතුවා. හෙල්ල අරගෙන එනකොට මේ මහා බෝසතාණන් වහන්සේ දකින්නවා. පය හඬ ඇහෙනකොට බෙල්ල පොඩ්ඩක් ඔසවලා බලනවා කවුද ඉන්නේ. ලොකු හෙල්ල අරගෙන මිනිස්සු වෙනවා. තිබ්බේ නැද්ද විසදුම පිඹල මරලා දාන්න? තිබුණා. අදිෂ්ඨාන කරලා හිටියේ. ඕනනම් මාව මරලා මස් අරගෙන ගියාවේ. ඕන දෙයක් ගත්තයි මං ඒගොල්ලන්ට හිංසා පමුණවන්නේ. මිනිස්සු ඇවිල්ලා අටතැනකට හෙල්ලෙන් එනලා මොකද දඟලන්නේ නෑනේ. ඒකට තව පහසුයි මරන්න. ආන්ගේ නිසා හෙල්ල වලින් එනලා ශරීරයේ දෙපැත්තෙන් අටතැනක් ඉදිරි කරලා කටු සහිත වේවැල් ඇතුලේ තියෙන පිටපොත්ත කටුනේ. මරණ සතෙකුට මේ කටු සුද්ධ කර වේවැල් දාන්න ඕනේ නැහැ. සුද්ධ කරන්න ගියපුවම අමුතුවෙන් මහන්සි වෙන්න වෙනවනේ. වේවැල් කපාගෙන ඇවිල්ලා කටු සහිත වේවැල් මේ අටතැනින්ම දාලා ලොකු ලී එක බැඳලා කරේ තියාගෙන යනවා. මේ වෙලාවෙදිත් මේගොල්ලොන්ව මරන්න තිබුණා. මැරුණේ අදිෂ්ඨාන නිසා. පැහැදිලි කරනවා මෙහෙම යනකොට සංකපාල නාරජුරුවන්ගේ මේ හිස මේ මහ පොළොවේ වැදෙනවා.
මිනිස්සු ආයේ මේ උරුකඳක් තරම් විශාල සිරුර පැත්තකින් තියලා යහුලක් අරගෙන ඇවිල්ලා නාස්පුඩුව මැද්දෙන් විදලා ආයෙත් වේවැලක් දානවා. දාලා ඒ වේවැලේ අරුඩ එල්ලගෙන යන ලොකු ලීයකට ගහනවා. දැන් ඔළුව බිම වැදින්නේ නැහැ. මේ විදිහට අරගෙන යනකොට ආලාර කියලා වෙලෙන්දික් මේක දැක්කා. හුඟක් දුක හිතුණා. තාම පණ පිටින් ජීවත් වෙනවා. බේර ගන්න ඕනේ කියලා හිතලා මස් පිනිස අරගෙන යන මේ විශාල නාරජ්ජුරුවන් ඔය සල්ලි දීලා අරගෙන මස් මරන මිනිස්සුන්ට සල්ලි දීලා අරගෙන බේරලා කැලේට යවනවා කියලා පැහැදිලි කරනවා. කොයිතරම් අදිෂ්ඨානයක් තිබ්බද? එහෙව් අදිෂ්ඨානයක් අපිට තියෙනවද? අපි හිතන්න ඕනේ. තවත් කාරණාවක් පැහැදිලි කරනවා මේ තේමීය ජාතිකේ. අපේ තේමීය කුමාරයා අපේ මහ බෝසතාණන් වහන්සේ. පිළිතුරේ අපේ බුදුරජාණන් වහන්සේ වෙන්න පෙරම් පුරන මේ මහ සත්වයාණන් වහන්සේ නිරේට බය වුණේ නැහැ කියලා හිතනවද? අපායට බය වුණේ නැහැ කියලා හිතනවද? තේමීය කුමාරයා වෙලා ඉපදුනහම පෙර ජාති ස්මරණ නුවණක් ලැබුණා. කොහේදද මම මේ රජමාලිකාවට ආවේ? පස්සේ තමයි දකින්නේ. කාරණා පැහැදිලි වෙලා තේරුම් ගන්නකොට නුවණින් දකිනවා පුංචි කාලයේම අවුරුදු 20ක් රජකම් කරපු එකේ ප්‍රතිඵලයක් සිදු වුණ යම් වැරදි නිසා අවුරුදු 80000ක් ඔසපත් නිරේක බැහැින්න වුණා. එතකොට හිතන්නකෝ මේ තනතුරු නම්බු නාම කීර්ති ප්‍රශංසා පස්සේ දුවගෙන ලුහ බැඳගෙන යන මිනිස්සු කොයිතරම් පවපුරව ගන්නවද කියලා. දැන් සභාපතිකම් වලට ලේකම් වලට භාණ්ඩාගාරිකකම් වලට රටේ රජවරු වෙන්නේ ඇමතිවරු වෙන්නේ මැතිවරු වෙන්නේ කොයිතරම් පොර ගන්නවද මිනිස්සු. හැබැයි හිතනුදී පොර කෑම ඒගොල්ලෝ එතෙන්ට ගියපුවාම ඒගොල්ලන්ට පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හිතන්නකෝ රටේ මහරජතුමා වුණාම මිනිස්සුන්ට ඇතිතරම් මස් ඕනේ මේ රටට. ඕනම රටකට එහෙම මස් කනවනේ මිනිස්සු. එතකොට සත්තු මරන්න අස්සම් කරන්න වෙනවා රජුරවන්ට. බැරි වෙලාවත් රටේ රජුර ඒකට අස්සම් කරේ නැත්තම් මොකද වෙන්නේ? රජුරවන්ට කිදිරියන්නේ වෙනවා. එහෙනම් රටේ ඉන්න මිනිස්සුන්ට ඇතිතරම් මස් දෙන්නේ නම් සත්තු මරන්න අස්සම් කරන්න වෙනවා. ඒ කියන්නේ රජුර මොකද කළේ? සත්තු මරා බල්ල කියලා අස්සම් කළා. ඒක රජුරවන්ට පව් වෙන්නේ නැන්දේ? වෙනවා. තනතුර නිසා පව් කරන්න වෙනවා. මාර තනතුර කියන්නේ එහෙමයි. කාන්තාවකට මාරෙක් වෙන්නත් බෑ කියලා සඳහන් කරන්නේ. පිරිමියෙකුටම විතරයි වෙන්න පුළුවන්. දෙකට පැහැදිලි කරනවා මාරයා කියන තනතුර ලැබලත් තනතුර නිසා පව් සිද්ධ කරගන්නවා. දැන් ඉන්න මාරයාගේ නම මොකද්ද? කාල. එයාගේ නම තමයි කාල. අපි කියන්නේ කාලගේ ක්‍රියාව කරනවා කාලක්‍රියා කරනවා. දැන් ඉන්න මාරයාගේ නම කාලය. මේකට පැහැදිලි කරනවා එනම් තනතුර නිසා පව් කරගන්නවා. එයා දිවි ලෝකේ වාසය කරන්නේ මා ප්‍රතාපවත් දිවි පුත්‍රී. හැබැයි කොතරම් පව් පුරව කරනවද තනතුර නිසා. රටේ ඉන්න මිනිසුන්ට මත්ද්‍රව්‍ය දෙන්න කියලා පිටරටවල වලින් ගේන්න මේ රටවල හදන්න රජුලන්ට අසං කරන්න වෙනවා. ඒකට ඒකත් කරනවා. තමන්ගේ බලයේ නිලයේ රැකගන්න බොරු කියන්න වෙනවා. එහෙනම් ඒකත් කරනවා. ඊළඟට මොකද කරන්නේ? තමන්ට සැප විඳින්න කාම සංඥාවෙන් යුක්තව හැසිරෙන්නත් පටන් ගන්නවා. ඊළඟට පැහැදිලි කරනවා තමන්ගේ ඇමතිවරුන්ගේ ආරක්ෂාව රැකගන්න, තමන්ගේ ඇමතිවරුන්ව රැකගන්න, තමන්ගේ ඇමතිවරුන්ගේ ගෞරවය රැකගන්න, ඒ ඇමතිවරුන් තමන්ට විරුද්ධව නැගිටින එක වළක්වන්න ජනතාවගෙන් හොරකම් කර එක්කෝ මුලමුදල් හෝ අරගෙන මිනිස්සුන්ගෙන් අරගන්න දෙයින් තලාපෙලා හෝ අරගන්න දෙයින් මේ ඇමතිවරුන්ව පෝෂණය කරන්න වෙනවා. එහෙනම් බලාගෙන ගියපුවම රජුරන්ට පින් කරන්නද වැඩිපුරම තියෙන පව් කරන්නද? සිහිය වැරදුනොත් රජුරුවන් ගතින් වැඩිපුරම වෙන්නේ පව්. එතකොට හිතන්නකෝ දැන් කාලේ ඉන්න රජවරු එහෙනම් කොහොමද කියලා. ආන් ඒ රජකමට බය වුණා.
කල්පනා කරනවා මන් නැතුව ගියත් කමක් නැහැ. මට රජකම නම් එපා. මට රජකම එපා. එහෙම කියලා හිතලා රජකම එපා කියලා අදිෂ්ඨාන කරලා රජකම ලැබෙන්නේ නැති වෙනකන් මම අන්දේ ගොළුෙක් බිහිරෙක් වගේ ඉන්නවා. බලන්න අදිෂ්ඨානේ. පුංචි කාලේ ඉපදුණු ගමන් කිරිමවරුන් කිරි දෙන්න යනකොට මම හොඳට අංගපසංග තිබිලා පැහැදිලි කරනවා ගොළුෙක් අන්දේක් බිහිරෙක් වගේ ඉන්නවා කියලා. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? දවස් ගණන් බඩගින්නේ තියෙනවා කිරි පොවන්නේ නැහැ. කෑ ගහලා අඬන්න තිබ්බේ නැද්ද මට කිරි ඕනේ කියලා? තිබුණා. සඳහන් කරනවා කිරිමව් වරුන්ටම හිතිලා ළඟට ඇවිල්ලා කිරි පොවනකන් ඉල්ලන්නේ කියලා. මොකද ඉල්ලුවොත් මට රජකම ලැබෙනවනේ. ඉල්ලුවොත් මට රජකම ලැබෙනවා. හිතනවා උගුරකට වේලිලා මම මැරිලා ගියත් කමක් නැහැ. මට රජකම එපා. ඊළඟට පැහැදිලි කරනවා. තවත් දෙමව්පියෝ පරීක්ෂා කරනවා. ළමයි සෙල්ලම් කරන තැනට ඇතුම් මුදා හරිනවා. ඊළඟ කරපුවාලේ තුන් නමුත් ළමයි දන්නේ නැහැ නේක. අනිත් ළමයි ඔක්කොම පණ බේර ගන්න කෑ ගහගෙන දුවගෙන යනකොට මහ බෝසතාණන් වහන්සේ ඉතින් දුවනවද? නෑ ඇඳක දාලා ඔහි ඉන්නවා. මොකද කිසි දෙයක් ඇහින්නේ දැනෙන්නේ නැති කෙනෙක් වගේ ශරීරේ පර නැති කෙනෙක් වගේ. ඇත්තු ඇවිල්ලා ඇඳත් පෙරලා මෙතන කලබ ගෑනියක් කරලා යනවා. පස්සේ තමයි ළමයාව ගිහින් අරගන්නේ. අදිෂ්ඨානෙ කොයිතරම් වටිනවද? මොකටද අදිෂ්ඨාන කළේ? මට රජකම එපා. රජකම් කරපුවාම මට නිරේ ඉපදින්න වෙනවා. රජකම් කරපුවාම නිරේ ඉපදින්න වෙනවා නම් ඒ රජකමක් මට එපා. නම් බලන්න අදිෂ්ඨානෙ. තවත් පැහැදිලි කරනවා දලගැලුව විශාල සර්පයෙන් අරගෙන ඉල්ල දානවා. අනිත් ළමයි පණ බේරේ ගන්න පැන දුවනවා. නමුත් බෝසතාණන් වහන්සේගේ අත්වල ඇඟේ ශරීරේ කකුල් වල හැම තැනම වෙලෙනවා. නමුත් මේ සර්පයෝ දෂ්ට කළා මම මන්නට කමන්නේ මට රජකම එපා. ඊළඟට පැහැදිලි කරනවා සමහර ලාට මුළු ඇඟ පුරාම පැණි තවරගෙන ඔය පැත්තක දාලා තියෙනවා. කූමියෙන් නැද්ද පැණි කන්නේ? එනවා. කූමි ගොඩක් ඇවිල්ලා මුළු ඇඟ පුරාම කන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? කූමි කාලම මම මරලා ගියට කමක් නැහැ. හැබැයි මට රජකම එපා. පස්සේ මේ ශරීරය ඇඳක් උඩ තියලා යටින් ගින්දර දානවා. ඒ වෙලාවෙත් පිච්චෙන කෙනෙක් අතර වෙලා පැනලා දුවයිද බලන්න. මම වේලිලා මැරිලා ගියට කමක් නැහැ. හැබැයි මට රජකම එපා. තේමී ජාතකයේ බලය පිළිබඳව ගොඩක් කාරණා කියලා දෙනවා. අදිෂ්ඨානීය පිළිබඳව කාරණා කියලා දෙනවා. සසර කොයිතරම් භයානකයිද කියලා කාරණා කියලා දෙනවා. පස්සේ දෙමව්පියෝ ළඟට ඇවිල්ලා යාඥා කරනවා අනේ පුතේ ඇයි ඔබ අපිට මෙහෙම කරන්නේ? ඔය වෘතේ අතහරින්න පුතේ කියලා කියන්නේ. ඔය වෘතේ අතහරින්න කියනවා. ඔය වෘත සමාදානේ අතහරින්න කියනවා. ඒත් අතහරින්නද? නෑ අතහරින්නේ සඳහන් කරනවා කතා කරනවා නම් කතා කරේ වයස 16 දී කියලා. ඒත් මාලිගාවෙන් පිටමන් කරාපුවාමයි තේමිය කුමාරයා කතා කරනවා නම් ඇවිද්ද නම් ඇවිද්දි කතා කරනවා නම් කතා කරෙත් වයස 16 දී කියලා. ඒක බලන්න අදිෂ්ඨානේ. එහෙනම් මේ තමයි අදිෂ්ඨානයේ පිළිබඳව කාරණා. අදිෂ්ඨාන පාරමිතාව කාරණා තුනකින් සම්පූර්ණ කරන්න පුළුවන්. අදිෂ්ඨාන පාරමිතාව, අදිෂ්ඨාන උපපාරමිතාව, අදිෂ්ඨාන පරමත්ත පාරමිතාව. දැන් අදිෂ්ඨාන පාරමිතාව කියන කාරණාව අපි පිළිතුරු දන්නවා. මගේ දරුවෝ නිසාවත්, මගේ බිරිඳ නිසාවත්, මගේ ස්වාමියා නිසාවත්, මගේ ඥාති කුල පරම්පරාව නිසාවත් මම කරගෙන යන සියලු වැඩ කටයුතු අතපසු වුණා නිසාවත් මට කොයිතරම් පාඩු වුණා නිසාවත් මම අදිෂ්ඨානය අතහැරගන්නේ නැහැ. එනම් අදිෂ්ඨානයි. ඊළඟට පැහැදිලි කරනවා මොකද මේ අදිෂ්ඨාන උපපාරමිතාව කියන්නේ? අදිෂ්ඨාන උපපාරමිතාව කියන්නේ මගේ ශරීරයේ මේ අංගෝපාංග නැතුව ගියත් කමන්නේ ඕන කෙනෙක් අරගෙන යනවා නම් අරගෙන ගියාපුවාවේ මම
කරපු අදිෂ්ඨාන නැති කරගන්නේ නැහැ. මගේ දරුවා මරනවා නම් මරාපුවාවේ, දරුවව අරගෙන යනවා නම් අරගෙන ගියපුවාවේ, මගේ බිරිඳව මගෙන් නැති කරනවා නම් නැති කරපුවාවේ, මගේ ධනස්කන්ධය නැති කරනවා නම් නැති කරපුවාවේ, මේ මගේ ශරීරයට හානි පමුණනවා නම් හානි පමුණපුවාවේ, හැම ඕන්නම් අරගෙන යනවා නම් අරගෙන ගියපුවාවේ, මස් ඕන්නම් අරගෙන යනවා නම් අරගෙන ගියපුවාවේ, ඇස් උගුරුල අරගන්නවා නම් උගුරුල අරගෙන ගියපුවාවේ, මම වුණ අදිෂ්ඨානෙ නැති කරගන්නේ නැහැ. ආන්‍යකට කිව්වා අදිෂ්ඨාන උපපාරමිතා. එහෙනම් මොකක්ද අදිෂ්ඨාන පරමත්ත පාරමිතාව කියන්නේ? මගේ ජීවිතය නැතෝ ගියත් කමක් නැහැ, මම මැරුණත් කමක් නැහැ, මගේ අදිෂ්ඨානය මම නැති කරගන්නේ නැහැ. තිබ්බ අදිෂ්ඨානයේ විදිහමයි. කෙනෙක් කිව්වොත් ළඟට ඇවිල්ලා මං ඔබට ජීවිත දාණය දෙනවා, මං ඔබ මරන්නේ නැහැ, හැබැයි උඹ අදිෂ්ඨානය කඩ කරගන්න ඕනි කියලා මේ උදාාර සේත සත්පුරුෂයෝ කවදාකවත් අදිෂ්ඨානය නැති කරගන්නවද? ජීවිතේ නැතුව ගියට කමක් නැහැ, මං අදිෂ්ඨානය නැති කරගන්නේ නැහැ. එහෙම හිතලා පෙරම් පුරනවා. එහෙමනම් අපි පින්නතුන් හිතන්නේ මගේ ජීවිතේ මෙච්චර සම්මා සම්බුදු රජාණන් වහන්සේ මාව ආරක්ෂා කරන්න කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? කවුද මේ තේමී කුමාරයා? අපේ බුදුරජාණන් වහන්සේ. සංඝපාල නාරජුරු අපේ බුදුරජාණන් වහන්සේ. සිව් මහරජතුමා අපේ බුදුරජාණන් වහන්සේ. මෙච්චර අදිෂ්ඨාන කර කර දුක් විඳේ ඔබව මාව සංසාර සාගරයෙන් මුදවන්න නම් ඒ මහ සත්පුරුෂයන්න් වහන්සේ අප පිළිබඳව බලාපොරොත්තුවක් තියගත්ත. මොකක්ද ඒ බලාපොරොත්තුව? අපි උන්වහන්සේට කීකරු වෙලා මහ ලොකු අදිෂ්ඨානයකින් යුක්තව වීර්ය වඩ කෙලස් තවන්න උත්සාහ කළ සංසාර සාගරයෙන් මිදෙයි. හැබැයි දැන් අපට තේරෙන්නේ නැද්ද මෙච්චර කාලයක් අපි බණේව දන් දුන්නා, සිල්රැක්ක මොනවත් කළා අපි. නමුත් අපට අරමුණක් තිබ්බද? එහෙම නැතිනම් අපිට අදිෂ්ඨානයක් තිබ්බද? මේ හැමදේම සිද්ධ කරගන්නේ ඒ අදිෂ්ඨානයේ වෙනුවෙන් කියලා හිතුවද? ඒක හිතන්නකෝ අපි කොයි තැනකද ඉන්නේ කියලා. එහෙනම් දැන් තේරෙනවද අදිෂ්ඨාන පාරමිතාව කොයි තැනකද තියෙන්නේ කියලා? අපිට හිතා ගන්නවත් බැරි මට්ටමක. එහෙනම් ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන වෙලාව අවසන් වේගෙන යන නිසා අදට අපි ධර්ම දේශනාව නිමවටපත් කරමු. අදිෂ්ඨානයක් ඇති කරගන්න ජීවිතේ. මේ ජීවිතය අපි ලැබුවේ හුඟක් පින් කරලා. විශාල අදිෂ්ඨානයක් කරලා මෙතෙන්ට තාවි. එතකොට බලන්නකෝ එතන තියෙන්නේ ලොකු අදිෂ්ඨානයක්. බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්න අදිෂ්ඨාන කිරීම ලෙහෙසි කියලා හිතෙනවද? ඒක ලෙහෙසි නෑ. හැබැයි අපි එහෙම ඉපදුනා. එතකොට මේ ජීවිතයේ අදිෂ්ඨාන කරගෙන මෙතෙන්ට ආවේ ඇයි? මෙතන ඉඳන් අනාගත ජීවිත ලක්ෂ ගාණක් සැලසුම් කරන්න පුළුවන්. අනාගත ජීවිත කෝටි ගාණක් මෙතන ඉඳලා සැලසුම් කරගන්න පුළුවන්. මං අතනින් අතෙන්ට යන්නේ, අතනින් ඉඳලා අතෙන්ට යන්නේ, එතනින් මෙතෙන්ට එනවා, මෙතනින් ආය අර විදිහට යනවා, මං එතනින් අපාය මග හරිනවා. මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මං සසරින් මිදෙන්නත් පුළුවන්. ඉක්මන් භවයක ඊටාම කෙටි කාලයක සුඛ සහිත ප්‍රතිපදාවෙන් නිවන් දකිනවා. ආන් එහෙම අදිෂ්ඨාන කරලා ඒ වෙනුවෙන් අපි වෙහෙසෙන්නයි මේ මනුෂ්‍ය ජීවිතයට අපි ආවේ. ඒකයි කිව්වේ අනාගත ජීවිත කෝටි ගණනක් සැලසුම් කරන්න පුළුවන් ජීවිතයක් මේක. අපි මොකද කරන්නේ? ඒක ලබලා සත්පුරුෂය හමුුනේ නැති වුණොත් ඒ කාරණා අපි දන්නේ නැහැ. ආන් ඒ නිසා හුඟක් පව් කර මේකේ ඉන්නවා. හුඟක් පින් කරලා ලබාපු ජීවිතේ පවට යොදවලා ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසන කෝටි ගණක් අපෙන් ගිලිහිලා යයි. අපි කොහෙද ඉපදලා ඉන්නේ? නෙරේ. එහෙමනම් මේ ලබාපු සත්පුරුෂ ජීවිතයේ ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්නේ සසරින් ඈතර යන්නයි මම මේකට ආවේ. මොනව නැතුව ගියත් මගේ අදිෂ්ඨානය මම බිඳගන්නේ නැහැ.
එමනම් අපි අදිෂ්ඨානයක් කරමු මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ශීලයෙන් ගුණයෙන් පෝෂණය කරගෙන භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් සංසාර සාගරයෙන් ඈතර යන්නේ මම අදිෂ්ඨානයක් සිද්ධ කරනවා මේ හැම කුසලයක්ම මට මහා අදිෂ්ඨානයක් බවටමපත් වේවා කියලා අදිෂ්ඨානයක් කරගනිමු. ආන්ගේ අදිෂ්ඨානය සම්පූර්ණ කරගන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ ඔබ සියලුම දෙනාට නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් සද්ධර්ම කාරණා මුළු මහත් ලෝකෙටම දානය කරන්නේ පින්වන්ත දායකත්වයේ සපයනට යෙදුනේ තුඹුල්ල නිසලවිල සිල් පිරිසක් විසින් කියන කාරණාව සඳහන් කරනවා. මේ උතුම් කුසල කර්මය තුඹුල්ල නිසලවිල සිල්වත් පිරිස විසින් පස්වන වරටත් සිද්ධ කරගන්න කටයුතු කරනු කාරණා සම්පූර්ණ කරගන්න යෙදුනේ උතුම් වූ අරමුණ සඳහන් කරනවා. සුවහසක් දහම් දෙසුම් සඳහා මම්පෙත් විවර කර දුන් අති පූජනීය අවසරයි දරණාගම කුසලතම මහා ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සංඝ පීතෘවරයන් වහන්සේලා ඇතුළු මහ සංඝරුණට මේ සියලුම පින් අනුමෝදන් වී පැතූ බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ සියලු කුසල අනුමෝදන් වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සද්ධර්ම ශ්‍රවණී කර ලංකා වාසී ලෝක වාසී සෑම සිළු දෙනාටම අප හැම දෙනාටමත් සියලු කෙලෙසුන්ගෙන් මිදී ඉක්මන් භවයකදීම නිවන් අවබෝධය සඳහාම මේ මහත් වූ කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දහම් දෙසමින් නිවන් මඟ පාදා දෙන ධර්ම දේශකයන්න් වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලු පින් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ටත් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරය පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්තුන් වහන්සේටද මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. බෞද්ධ නාලිකාවෙහි සද්ධර්ම දේශනාවන් පවත්වන සියලුම දේශකයන්න් වහන්සේලාටද නිසලවිල භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි වෙලිකරේ ඥානවංශ මහා ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාටද ලංකාවාසී ලෝකවාසී මහ සංඝරුවනටද අප සැමට හා සැමගේ සියලුම ඥාති පින්වත් පිරිසටද බෞද්ධ නාලිකාවෙහි සියලුම කාර්ය මණ්ඩලයටද හැම දිනාටමද නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. මේ සියලු පින් අනුමෝදන් වේවා. රට රකින්න සසුන රකින්න සියලු දේව මණ්ඩලයටද මේ පින් අනුමෝදන් වේවා. ලෝපුරා පැතිර පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මුළු මහත් ලෝක ධාතුවම සුවපත් වේවා. රෝගාතුර වසන සියල්ලෝ ඉක්මන් සුවය ලබත්වා. ඒ සඳහා දිවාරය වෙහිසෙන සියලුම සෞඛ්‍යාංශේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. විශේෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. අවසාන වශයෙන් බෞද්ධ නාමයෙන් පිරී සිටින සියලුම දිනාටමත් ඒ හැම දිනාම නියම වූ සත්පුරුෂ බෞද්ධයන් බවට පත්වීමෙන් රත්නත්‍රයේ සරණ ගොස් ශ්‍රද්ධා සම්පන්න වී රට ජාතිය හා විශේෂයෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කරමින් නිවන් දොර විවර කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අප හැම දිනාගෙම නමින් වියෝටපත් වූ සියලුම ඥාති සමූහයටද මේ සියලු කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මියෝ පාරමී ධර්මයන් බවටමපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක ශාසනං තී
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ යුතුම් සධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ගෞරවනීය දේශක වහන්සේටත් ඔබ අප සැමටත් උතුම් වූ නිර්වාණය පිණිස මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව බෞද්ධ නාලිකාවේ කොරෝනාගල ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙතගෙන මේ උතුම් සධර්ම දේශනාව මෙලෙස නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.